समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनि राजस्स सुनन्तु सग्ग मुक्दं धम्म सवन कालो अयं भदन्ता धम्म सवन कालो अयं भदन्ता धम्म सवन कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सब्ब धम्मेषु अपटिहत ज्ञान चारस्स दस बलधरस्स चतुवेशारज्य विशारदस्स सब्ब सत्तुत्तमस्स धम्मिस्सरस्स धम्मराजस्स धम्मस्सामिस्स तथागतस्स सब्बञ्जुनो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सब्ब धम्मेषु अपटिहत ज्ञान चारस्स दस बलधरस्स चतुवेशारज्य विशारदस्स सब्ब सत्तुत्तमस्स धम्मिस्सरस्स धम्मराजस्स धम्मस्सामिस्स तथागतस्स सब्बञ्जुनो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सब्ब धम्मेषु अपटिहत ज्ञान चारस्स दस बलधरस्स चतुवेशारज्य विशारदस्स सब्ब सत्तुत्तमस्स धम्मिस्सरस्स धम्मराजस्स धम्मस्सामिस्स तथागतस्स सब्बञ्जुनो सम्मा सम्बुद्धस्स सद्धर्म श्रावक कारुणिक ගුණගරුක සත්පුරුෂ පින්තුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුතුව මේ පින්වත් පිරිස සැදී පැහැදීමේ සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳ අප්‍රමාණ කරුණාවෙන් අසීමිත දයාවෙන් අවබෝධ කොටගෙන දේශනා කොට වදාළ අති උතුම් පරම ගම්බීර ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි දහම් කොටසක් දේශනය කරවාගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කොටගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්න. එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි
මෙලව ජීවිතයක් සකස් කරගන්නයි. නිවැරදි මෙලව ජීවිතයකින් පරලොව සුගතිගාමී වූ ආයතික භවගාමී ජීවිතයකින් සැනසෙන්නත් අවසානයේදී සුඛ සහගත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම අති උතුම් බලාපොරොත්තුවත් ඇතුවයි සද්ධර්ම ශ්‍රවණය කිරීමට මේ සූදානම් වෙන්නේ. පින්තුනි, සද්ධර්ම දානය මේ ලෝකයේ තියෙන අති උතුම්ම දානමය පින්කම. එක කෙනෙක් බඩගින්නේ හිටියොත් 1 2 3 4 කියලා දවස් 7 කොයි තරම් ඒ කෙනාට කුසගින්නක්ද නේද? 7 දවසක් බඩගින්නේ ඉඳලා තව දින කීපයක් බඩගින්නෙම ඉඳලා මැරිලා ගියොත් ආන් ඒ කෙනාට අපි කියන්නේ වේලිලා මැරිලා ගියා කියලා. නමුත් පින්තුනි, 7 දවසක් විතර බඩගින්නේ ඉඳපු කෙනෙකුට ආහාර වේලක් දන් දීලා ඒ කෙනාගේ ජීවිතය බේරගන්න එක කොයිතරම්නම් වටිනවද? බඩගින්නේ වේලිලා මැරිලා යන්න ඉඳපු කෙනෙකුට ආහාර වේලක් දන් දුන්න කෙනාට කොයිතරම් කුසලත්පත් වේද? එයි අර කෙනාගේ ජීවිතේ බේරාගත්ත නිසා. නමුත් පින්තුනි, ආන් එහෙම දින ගණන් බඩගින්නේ ඉඳපු ලක්ෂයකට, ලක්ෂ 10කට, මිලියනයකට, කෝටියකට, අසංඛ්‍යයකට ආහාර වේල් දන් දුන්නොත් ඒ දානපතියට කොයිතරම් කුසල් ලැබෙයිද? නමුත් පින්තුනි, අති උතුම් තථාගත ශ්‍රී සද්ධර්මයේ දානය කිරීම අර අසංඛ්‍යයකට, කෝටියකට, බිලියනයකට බඩගින්නේ ඉඳපු අයට දුන්න ආහාර වේලට වඩා ධර්ම දානයම දානානිසංසයේ වටින බවයි සඳහන් කරලා තියෙන්නේ. එහෙමනම් බඩගින්නේ ඉන්න කෝටියකට දන් දෙනවට වඩා අති උතුම් එක දහම් පදයක් දානය කරන එක ඊටාම ශ්‍රේෂ්ඨයි කියලායි මේ දේශනා කරලා තියෙන්නේ. බඩගින්නේ නිවන එකතාවකාලිකයි. නමුත් කුසලයක්. හැබැයි සංසාර ගින්නෙන් නිදහස් වෙන්න අති උතුම් ධර්මයේ දානය කරන එක ඒක මුළු සංසාර රෝගයම සුවපත් කරන මහ දානයක්. ඒ අති උතුම් දානමය පින්කමයි අද ප්‍රඥා නාලිකාව තුළින් මේ උතුම් දේශනාවට දායකත්වයේ ලබා දෙන පින්වත් පිරිස සිද්ධ කරගන්න කල්පනා කළේ. අපි වගේ තව බොහෝ දිනකට පිහිට වෙනවා කියන අනුකම්පාව පෙරදරි කරගෙන ඒ තුලින් ධර්ම දානපතියන් වෙන ඔබ සංසාරේ නිමා කරන්න සද්ධර්ම ශ්‍රවණය කළ යුතුයමයි කියන කාරණාව මනාව දන්න නිසා මනාව ධර්ම ගෞරවය පෙරදරි කරගෙන අප්‍රමාණ සෙනෙහසින් සද්ධර්ම ශ්‍රවණය කරන්න සෝදානම් වෙනවා. පින්තුනි, බණ අහනවා කියලා කීවහම අනිවරණ සූත්‍රයෙන් පැහැදිලි කළා බණ අහන ලොකු කුඩා සියලු දෙනා ළඟ මහත් වූ බලාපොරොත්තුවක් තියෙන්න ඕන. මෙච්චර කාලයක් බණ අහපු අපි ළඟ ওই විදිහේ මහත් වූ බලාපොරොත්තුවක් තිබුණද? මොන විදිහේ මහත් වූ බලාපොරොත්තුවක්ද? මොකක්ද මේ මහත් වූ බලාපොරොත්තුව? මම ශ්‍රවණය කරන මේ උතුම් සද්ධර්ම දේශනාව තුළින් මගේ හිතේ තියෙන පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. ඒ වෙනුවට සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ උතුම් සද්ධර්ම දේශනාව අතරතුරදීම මට අති උතුම්
මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තවම සද්ධර්ම ශ්‍රවණය කළ යුතු බව අපේ පියාණන් වහන්සේ අපට කියලා දුන්නා. ආන් එහෙමනම් පියාණන් වහන්සේ කියලා දුන් විදිහටම අපි අද සද්ධර්ම ශ්‍රවණය කරන්න උත්සාහ කරමු. මේ උතුම් සද්ධර්ම දානානිසංසය, මේ උතුම් සද්ධර්ම ශ්‍රවණානිසංසය අපි හැම දිනාටම ඊ타ම ඉක්මන් භවයක ඊ타ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සැනසීම දෙශාම පාරමී වේවා කියලා ප්‍රාර්ථනාවන් සිදු කරගනිමු. පින්තුනි, අද මේ උතුම් සද්ධර්ම දේශනාව සඳහා මම මාතෘකා කරගන්න කල්පනා කළේ අපි කරන කියන දේවල් අපට විපාක පිණිස ලැබෙනවා කියන කාරණාව ආශ්‍රයෙන් කර්මයේ පිළිබඳව කරුණු ටිකක් පැහැදිලි කරලා දෙන්න. කර්මයේ කියන වචනය කෙටියෙන් සරලව පැහැදිලි කළොත් අපි කරන කියාව. අපි කරන කියන දේවල් නැවත අනිත් පැත්තට අපටම විපාක ලැබෙනවා. ඒ කාරණාව අපේ ජීවිතේ පුරාවටම අපි අත්දැකලා තියෙනවා. පරලෝක ගියපුවාම විඳින්න වෙනවා කියන කාරණාව මේ අති උතුම් ශාසනය නිසා අපි මනාවත් දන්නවා. පින්තුනි, සංසාරය බොහොම භයානකයි කියලා කිව්වහම සංසාර දුක කියන එක අපට ලැබෙන්නේ අපි කරන කියන දේවල් නිසාමයි. බොහෝ වෙලාවට තණ්හාව නිසා අපි මේ සංසාරේ සැරිසරන බව මේ ශාසනයෙන් මනාව අපට පෙන්වලා දීලා තියෙනවා. තණ්හාවෙන් වෙලිලා, අවිද්‍යාවෙන් බැඳිලා, තොරතෝංචියක් නැතිව අසීමාන්තිකව මේ සසරේ ගමන් කරන බව මේ ශාසනයෙන් අපට පෙන්වලා දීලා තියෙනවා. තණ්හාව නිසානේ මේ හැම දෙයක්ම. තණ්හාව කියලා කියන්නේ මහ ලොකු මාතෘකාවක්. දීර්ඝ මාතෘකාවක්. තණ්හාව නැහැ කියලා කිව්වට පෘථග්ජනයන් ළඟ තියෙන්නේම තණ්හාව. තණ්හාව නැහැ කියලා බොහෝ වෙලාවට කිව්වට ඒ හිත පෘථග්ජන සිතක් නම් යම් හෝ කාරණාවක් ඉස්මතු වුණ ගමන් නැති තණ්හාවත් කොහෙන් හරි උපදිනවා. ඉපදුනහම අනිත් අය අහනවා කලින් කිව්වා නේද තණ්හාව නැහැ කියලා. නමුත් ওই නැති තණ්හාව දැන් ওই තියෙන්නේ. එහෙම කිව්වහම බොහෝ වෙලාවට දීගණ්ඩ පිළිතුරකුත් අපිට නැතුව යනවා. අපි පින්නතුන් මෙහෙම හිතන්නකෝ උදාහරණයකින්. රාග, දේශ, මෝහ කියන මේ අකුසලයන්, අකුසල ධර්මයන් හරියට ඡණ්ඩ සර්පයෝ තුන් දෙනෙක් වගේ. ඡණ්ඩ සර්පයෝ තුන් දෙනෙක් වගේ. මේ සර්පයෝ තුන් දෙනා අපේ හිතයට නිදාගෙන ඉන්නේ. බෙනේ ඇතුලේ නිදාගෙන ඉන්නේ. හේතු නැතුව එයාලා අවදි වෙන්නේ නේ. හේතුවක් වුණ ගමන් නැගිටිනවා. නැගිටපු ගමන් හැරුණ අතේ කන්න බලනවා.
හැබැයි එතකන් අපි කියනවා තණ්හාව නැහැ, ද්වේෂය නැහැ, මෝහය නැහැ කියලා. මේක තමයි පෘථග්ජන හිතේ හැබැයි ස්වභාවය. තණ්හාව නිසා මිනිස්සු පව් කරගන්නවා. තණ්හාව නිසා කර්ම රැස් කරනවා. ද්වේෂය නිසා කර්ම රැස් කරනවා. මෝහය නිසා කර්ම රැස් කරනවා. සංසාරේ කෙලවර හොයාගන්න බැරුව, බුදුරජාණන් වහන්සේලාට කීකරු වෙන්න බැරුව, තණ්හාව නිසාම කර්ම රැස් කර යන අපි, ඒකනේ කියන්නේ සීමාවකින් පණවන්න බැරි තරම් තොරතෝංචයක් නැතුව, අතුරු පදුරු සිතුරු නැතුව, මෙහෙන් එහෙට එහෙන් මෙහෙට, මනුලොවින් අපායට, අපායෙන් මනුලොවට, මනුලොවින් සුගතියට, සුගතියෙන් අපායට, මේ ආදී වශයෙන් මේ තැන්වල සැරිසරසර භවයෙන් භවයට අපි ගමන් කරනවා. ආන්ගේ ගමන් කිරීමට අපි කියනවා සංසාරේ සැරිසරනවා කියලා. මේ සසරේ සැරිසරන එක හැමදාම සැප ලැබලා දෙනවා නම් මේකේ සැරිසරුවට කමක් නැහැ. නමුත් මේ සංසාරේ සැරිසරනකොට හැමදාම සැප ලැබෙන්නේ නැහෙනි. සැපේ අඩුයි, දුක වැඩි. එහෙම තමයි මේකේ අපට සැරිසරන්න වෙන්නේ. හිතන්නකො මේ දුක මතමයි මේ ලෝකේ පිහිටලා තියෙන්නේ කියන කාරණාව මනාව පිළිඹු වෙන තැන අපි පින්නදුන්ට පැහැදිලි කළොත්, හිතන්නකො දැන් මට අවුරුදු 20යි කියලා. මං දැන් අවුරුදු 20ක් ජීවත් වෙලා නම් ඒ අවුරුදු 20 ජීවිතයේ පිටිපස්සේ හැරිලා බැලුවොත් වැඩිපුරම තියෙන්නේ දුකද සතුටද කියලා ඇහුවොත් දෙන්න තියෙන පිළිතුර මොකද්ද? සතුටට වඩා දුක ප්‍රධානයි. තවත් හිතන්නකො මෙහිම. කාලෙකින් මගේ පවුලේ අය එකතු වෙන්නේ නේ. අද මගේ ගෙදරට මගේ මුළු පවුලෙම පරම්පරාවෙම අය එකතු වෙනවා. අද හැන්දෑවි ඒගොල්ලෝ එකතු වීම වෙනුවෙන් මම කොයි තරම්නම් සතුටෙන් කටයුතු කරනවද? ඒගොල්ලෝ එකතු වෙලා දැන් වෙලාව යනවා දැනෙන්නෙත් නැහැ. ඒගොල්ලෝ එකතු වෙන වෙලාවෙ ඉඳලා රෑ ඉඳලා එළි වෙනකන් ඒගොල්ලොත් එක්ක මං ඉන්නවා. කොයි තරම් සතුටකින්ද මං ඉන්නේ. ඒගොල්ලොත් එක්ක මං ඉන්නවා. හැබැයි එළි වුණාම ඒගොල්ලෝ ඔක්කොම තීරණය කරනවා. දැන් ඉතින් අපිට යන්න ගෙවල් දොරවල් තියෙනවා. ඒ නිසා ළඟට ඇවිල්ලා සිප වැළඳගෙන ආලිංගනීය කරලා සතුටු සාමීචියේ ඉදිලා කතා කරලා ඒගොල්ලොන්ගේ ගම් දොරවල් බලාගෙන පිටත් වෙලා යන්න යනවා. එතකොට මේ කටයුතු සෝදානම් කරපු මිනිස්සයා එයාට හිතෙන්න පුළුවන් අනේ මේක ඉවර නොවී තිබුණා නම් කොයිතරම් සතුටකින්ද අපි ඉන්නේ. හැබැයි ඒගොල්ලෝ නැවත මේක අතහැරලා ගියපුවාම දැන් ඇති කියලා ගියපුවාම සතුට ඉවර වෙන්නේ නැද්ද? සතුට ඉවර වෙනවා. එහෙනම් ඒක අතීතයට ගියපු කාරණාවක් වෙනවා. ඊයේ රෑ ලොකු උත්සවයක් අපේ ගෙදර තිබුණා නෝය. අපි එහෙම කතා කළාට ඊයේ සතුට තිබුණට අදත් ඒක තියෙනවා කැමති වුණාට අද ඒක අපි ළඟ නැහැ. එහෙනම් දුකක් නෙමෙයිද? එහෙමනම් දුකක්. එහෙනම් මේ ලෝකේ වැඩිපුරම තියෙන්නේ දුකද සැපද කියලා ඇහුවොත් මේ ලෝකේ වැඩිපුරම තියෙන්නේ දුකනේ. මුළු ජීවිත කාලයම තරුණ කෙනෙක් විදිහට මං ඉන්නවනේ. කොයිතරම් මං කැමතිද? නමුත් ඉතින් පුංචි කාලේ තරුණ වුණා. තරුණ වුණාම වැඩිමහල් වුණා. වැඩිමහල් වුණාම වයසට ගියා. වයසට ගිහිල්ලා මහලු වෙනවා. ඊට පස්සේ මැරලා යනවා. එතකොට ඒක දුකක් නෙමෙයිද? එහෙනම් මේ වෙනස් වීම කියලා කියන්නෙම
දුක. ආන් එහෙනම් ලෝකයේ පවතින දුක මත. ආන් ඒකනේ සඳහන් කරන්නේ ලෝතර බුදු පියාණන් වහන්සේලා මොනම හේතුවකටවත් කිසිම දවසකවත් අසුරු සැනක් හෙළන මොහොතක්වත් ඇසපියේ හෙළන මොහොතක්වත් තරම් කෙටි කාලයකටවත් මේ ලෝකයේ සැපයි කියලා භවය වර්ණනා කරන්නේ. භවය වර්ණනා කරන්නේ. එහෙනම් මේ ලෝකයේ තියෙන දුකමයි. නමුත් තණ්හාවෙන් අන්ධ වෙලා නිසා අවිද්‍යාවෙන් රත් වෙලා ඉන්න නිසා අපිට මේක වටහා ගන්න තේරෙන්නේ මේ ලෝකයේ ඒ තරම්ම දුක මත පිහිටලා තියෙන්නේ කියන එක අපි තේරුම් ගන්නේ නැහැ. ඇයි? ඒකට හේතුව ඒ තරම්ම තණ්හාවෙන් රත් වෙලා ඉන්න නිසා. ප්‍රේමය, සෙනෙහස, ආදරය, ලෝභකම මේ ඔක්කොම තණ්හාවට කියන විවිධ නම්. එහෙනම් තණ්හාවම ප්‍රධානයි. ආන් ඒකයි සඳහන් කළේ තණ්හක්කයෝ නිරෝධෝ නිබ්බාණං. තණ්හාව නිරෝධ කිරීම නිවන ලබන්න හේතු වාසනා වෙනවා. තණ්හාව නැති කරලා දමාපු දවසට ආන් ඒ කෙනා ඒකාන්තයෙන් නිවන් ලබන කෙනෙක් බවට පත් වෙනවා. මේ කාරණා අපි සඳහන් කළේ. එහෙනම් තණ්හාව නිසා මේ සංසාරයේ බුදුරජාණන් වහන්සේලාට නොවන අකීකරුකම කොයිතරම් කර්ම රැස් කරන කෙනෙක් බවට මාව පත් කරනවද? ඒ කර්ම පුණ්‍ය කර්ම වුණොත් නම් හොඳයි. හැබැයි ඉතින් පුණ්‍ය කර්ම වලට වඩා තණ්හාවට දාසකම් කරන අය රැස් කරන්නේ වැඩිපුරම අකුසල කර්මනේ. එතකොට ඒ අකුසල කර්ම සංසාරේ මට කොහොමනම් විපාක දෙයිද? එහෙනම් තණ්හාවේ දාසෙක් වෙනවා කියන්නේ තණ්හාවට දාසකම් කරනවා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේට අකීකරු වෙනවා කියන කාරණාව. අපි දුක් විඳිනවා දකින්නේ ලෝතර බුදු පියාණන් වහන්සේලා කවදාවත් කැමති වෙන්නේ නැහැ. ආන් ඒ නිසා මේ අති උත්තම ධර්මයේ අපි හොයාගෙන විලා දේශනා කළේ. කර්මය කොයිතරම් දැඩිද ඍජුයිද ප්‍රබලයිද කියන කාරණාව අපේ පින්නතුන්ට දක්වන්න තියෙන හොඳම තැන අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේට හිටියා. උත්තර කියලා ඊ타ම ගුරු භක්තිය ආචාර්ය ගෞරවයේ තියෙන සාමණේරයන් වහන්සේ නම. සාරිපුත්ත මහරහතන් වහන්සේට උපස්ථාන කරන්න. කැලේට ගිහිල්ලා බේත් අරගෙන එන්න යන වෙලාවක එදා නගරේ පීරපු හොරු රංචුවක් නගර මිනිස්සුන්ට අහුවෙලා මේ කැලේ හරහා පැනලා දුවනවා. කැලේ හරහා පැනලා දුවනකොට උත්තර සාමණේරයන් වහන්සේ කැලේ බේත් හොයන වග හොරු දැක්කා. පිටිපස්සේ හැරිලා බලනකොට මිනිස්සු හුඟක් දුරින් එන්නේ. තීරණය කළා හොරු රංචුවේ හොරෙක් විදිහට සාමණේරයන් වහන්සේව අහු කරලා දෙන්න. එකෙක්ගේ ජීවිතේ නැති කරලා 300කගේ ජීවිතේ රැකගන්න එක කොයිතරම් වටිනවද කියලා හොරුන්ට අනුව හිතුවා. නමුත් මේ හොරෙක් නෙවෙයි මේ අහිංසක භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක දරුවෙක්. නමුත් ඉතින් දැන් තමන්ගේ ජීවිතේ බේරගන්නට මේ හදන්නේ. මැරෙන්න යන මිනිහා වැටෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවනේ. ආන් එවැනි කටයුත්තක් මේ කරන්න යන්නේ. සාමණේරයන් වහන්සේ පහු කරගෙන යන ගමන් උන්වහන්සේගේ පාත්‍රයට රම්පොදියක් දාගෙන මේගොල්ලෝ පැනලා දිව්වා. පිටිපස්සෙන් එන මිනිස්සු සාමණේරයන් වහන්සේව දැකලා පාත්‍රයක් දැකලා පාත්‍රය තුල රම්පොදියක් තියෙනවා දැකලා මෙතන ඔක්කොම නතර වුණා. හොරුන්ගේ උඩර වැට්ටිය හරියටම හරි ගියා. අල්ලගත්ත සාමණේරයන් වහන්සේ
කිසිම කතා බහක් නැතුව අරගෙන ආපු දඩු මුගුරු වලින් හොඳටම තැළුවා. තලලා ගහලා ඊළඟට තමයි මිනිස්සු කට ඇරලා ඇහුවේ. රෑ ඉඳලා එළි වෙනකන් ඔබ හොරකමේ ගිහිල්ලා. දැන් මේ මහදවාලේ පැනලා යනකොට අපිට අහු වුණාම ශ්‍රමණයන් වහන්සේ නමකගේ වෙස් අරගෙන උඹට අපව රවට්ටන්න පුළුවන් කියලා උඹ හිතුවද? ඒ තරම් අපි අඥානයි කියලා උඹ හිතුවද? උඹ හොරකම් කරාපු ධනෙ උඹට හංගන්න බැරුව ගියානේ. මේ උඹේ ධනෙ නේද මේ පාත්‍රයේ තියෙන්නේ. උඹ දැන් මහාන වෙස් ගත්තට අපිව නම් රවට්ටන්න වෙන්නේ නැහැ කියලා සාමණේරයන් වහන්සේට උහුළු විහිළු කර ගහනවා. කුසුළු විසුළු කර නිඳා කරනවා. ගහ උඹට හොඳ වයින් හොඳ වැඩක් කරන්නම්කෝ කියලා සාමණේරයන් වහන්සේ වරගෙන ප්‍රදේශාධිපතියා පාලකයා ළඟට අරගෙන යන්නේ. ප්‍රදේශාධිපති පාලකයා ළඟට සාමණේරයන් වහන්සේ වෙක් කරගෙන යනකොටම ප්‍රදේශාධිපති පාලකයා අඳුරගන්නවා කවුද මේ කියලා. දන්නවා මේ හොරෙක් නෙමෙයි හැබෑවටම බුද්ධ ශ්‍රාවකෙක් කියලා දන්නවා. නමුත් මේ ප්‍රදේශාධිපති පාලකයාට තරහක් හිතේ තියෙනවා. මොකද තරහ? ගිහි කාලේ මනාව රෝසපුවක් තියෙන කුමාරෙක් නිසා ප්‍රදේශාධිපතියා දවසක් ගිහි කාලේ මේ තරුණ මානවකයා ළඟට ඇවිල්ලා කියනවා පුතේ උඹ මගේ දුවව විවාහ කරගනින් කියලා. ඒ වෙලේ මේ මානවකයා සඳහන් කරනවා මම පැවිදි වෙන්නයි ඉන්නේ. ගේ කාමභෝගී ජීවිතයෙන් නිදහස් වෙන්නයි ඉන්නේ. ඒ නිසා ඔබේ දුව මට විවාහ කරගන්න බෑ කියලා. ඉතින් ප්‍රදේශාධිපතියට කේන්තියක් තිබුණා. තමන්ගේ වචනේ අහක දාපුකම. ඔය හරි ලොකුකමක් මාන්නක්කාරකමක් නේ. මං හරි ලොකු කෙනෙක්. මගේ වචනේ පිළිගන්න ඕන. බෑ කියන්න බෑ. ඒ නිසා මාන්නක්කාරකමක් තිබුණා. එදා හිතුවා මගේ වචනේ අහක දාපු උඹෙන් මං දවසක පලිය ගන්නවමයි කියලා. නමුත් දැන් පැවිදි වෙලා ඉන්නේ. පලිය ගන්න අවස්ථාව ආවා. ඒ නිසාම දන්නව හැබෑවටම බුද්ධ ශ්‍රාවකයෙක් කියලා. නමුත් දන්නේ වගේ කිව්වා කතා කරන්න බැරි වෙන්න කටවහලා ගිහිල්ලා උලක් හදලා උල උඩ ඉන්දුවාපල්ලා කියලා මරාපල්ලා කියලා කිව්වා. ඒ දැන් පලිය ගන්න අවස්ථාවනේ. කතා කරන්න බැරි වෙන්න කටවහලා උලක් හදලා උල උඩ ඉන්දුවාපල්ලා කිව්වා. මේක රාජකීය නියෝගයක් විදිහට උල උඩ ඉන්දවන්න කටයුතු කළා. භික්ෂුන් වහන්සේව කිසිම අපරාධයක් නැති මේ අහිංසකයන් වහන්සේව රාජපුරුෂය උලක් උඩ ඉඳිව්වා. අඟලෙන් අඟල ඇඟ ඇතුළට කඩාගෙන බහිනවා. බහින වාරයක් ගානේ ටික ඩිංගෙන් ඩිංග බහින්නේ. ලේ විලක් බවට පත් වෙලා උල උඩ එකම ලේ හැලියයි. විලාප තියලා කෑ ගහන තරම් වේදනාව ඉවසාගෙන වික්ෂුන් වහන්සේ මහ පුදුම වේදනාවක් විඳිනවා. නගරයේ ශ්‍රද්ධාවන්තයෝ මේ අහිංසකයන් වහන්සේට වෙන මේ අපරාධී ක්‍රියාව මේ කවුරුත් නොදන්නා නිසා වෙන කාරණාවක්. මොකද හොරෙක් කියලානේ හිතුවේ. දැන් හොරු ටික පැනලා ගියා. කොහෙවත් නැති කර්මයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා. හැබැයි ශ්‍රද්ධාවන්තයෝ මේ කාරණාව උන්වහන්සේගේ ආචාර්යයන් වහන්සේට මතක් කළා. සාරිපුත්ත මහරහතන් වහන්සේට. සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ කාරණාව ගිහින් තුන් ලෝකනායකයන්න් වහන්සේට මතක් කළා. එදා බුදු පියාණන් වහන්සේ එතන ඉඳලා එරිදි බලයෙන් මේ භික්ෂූන් වහන්සේ උත්තර භික්ෂූන් වහන්සේ දුක් විඳින තැනට අහසින් වැඩම කළා. රශ්මී කදම්බයන් විහිදුවා. අහසේ වැඩ හිටියා. භාග්‍යවතුන් වහන්සේ ඇවිල්ලා උලෙන් ගලව ගත්තද? උලෙන් ගලව ගත්තේ නෑ. උල උඩ ඉඳන් දුක් විඳිනවා. නමුත් ටික ඇඟ ඇතුළට උල කඩාගෙන බහිනවා. නමුත්
වේදනාව කොයි තරම්ද උන්වහන්සේමයි දන්නේ ඒ වේදනාව මං කොයි තරම් විඳිනවද කියලා. වේදනාව විඳ විඳා අහසේ රැස් විහිදුවමින් වැඩ ඉන්න උතුම් බුදු පියාණන් වහන්සේ දිහා බලාගෙන හිටියා. භාග්‍යතුන් වහන්සේ වැඩම කළා. අහසේ සවනක් කරන බුද්ධ රශ්මීන් විහිදුවා භික්ෂුන් වහන්සේට ධර්මයේ දේශනා කරනවා. ඒ උතුම් බණපද ටික අහහා උලේ වේදනාව අමතක කරපු භික්ෂුන් වහන්සේ එදා දේශනාව නිමා වෙනකොට මහරහත් බෝධියෙන් සැනසෙනවා කියලා සඳහන් කරනවා. පස්සේ රාජපුරුෂයෝ කාරණා තේරුම් අරගෙන උල කපලා භික්ෂුන් වහන්සේ බේරනවා. නමුත් ඉතින් දුක් විඳා. එදා බුදුරජාණන් වහන්සේගෙන් ධම් සභාවට වැඩම කරපු භික්ෂූන් වහන්සේලා අහනවා ස්වාමීනි මේ තරම් සසරින් එතර යන්න පින් කරලා ඉන්නේ මහෝත්තමයන් වහන්සේ නම. කිසිම වැරැද්දක් නොකර කාටවත් හිංසාවක් නොකරපු අහිංසකයන් වහන්සේ නම. රහත් වෙන්න තරම් පින් තිබුණ මේ මහෝත්තමයන් වහන්සේ මේ තරම් උලක් උඩ ඉඳගන්න තරම් දුක් විඳින්න තරම් සංසාරේ කරගත්ත මහා පාප කර්මය මොකද්ද ස්වාමීනි කියලා අපට කියලා දෙන්න ස්වාමීනි කියලා ඉල්ලීමක් කළා. අන්න එදා තමයි සුවඳහමන ශ්‍රී මුක ධාතුව විවර කරලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ සංසාරේ තියෙන භයානකම. කර්මය කොයිතරම් දැඩිද ඍජුයිද කියන කාරණාව අති උත්තම භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා. මහණෙනි අද මේ භික්ෂුව රහත් වෙලා සංසාරයෙන් එතර ගියාට මීට ආත්මවර ගණනාවකට කලින් සංසාරේ කරගත්ත පව් තියෙනවා. එක ජීවිතයක ඉපදිලා හිටියා. මිනිස්සෙක් විදියට ළමා කාලේ කරගත්ත පාප කර්මයක්. කොබෝලීල උලක සෙල්ලක්කාරකමට සෙල්ලම් කරනකොට මැස්සෙක්ව උල තිබ්බා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කළා. කොබෝලීල උලක මැස්සෙක්ව උල තියෙනවා. අදත් පුංචි ළමුන් නැද්ද තටු ගලවනවා. එහෙන් මෙහෙන් ඇදලා අඬු බඬු කඩනවා. එහෙම කරන අය නැද්ද? අපි නම් ඉතින් බොහෝ වෙලාවට ඒව දැකලා පුංචි කමට කරන ඒවනේ කියලා එහෙම අපි අතහරිනවා. නමුත් මෙතන ඒකට මනාව හොඳට පෙන්නලා තියෙනවා. මොකක්ද කරගත්ත පාප කර්ම? කොබෝලීල උලක මැස්සෙක්ව උල තියෙනවා. හැබැයි උල තිබ්බට මැස්සා මැරෙන්නේ නෑ. ටික දවසකින් දුක් විඳලා උලෙන් ගැලවිලා ටික කාලයක් ගිහිල්ලා තුවාලේ සුවපත් වෙලා බේරිලා ඉඳලා කාලේ ආපුවම මැරිලා යනවා. නමුත් උලේ ඉඳාපුකමට මැරෙන්නේ නැහැ. උලේ ඉඳාපුකමට දුක් විඳා ආන් ඒ විදිහටම උත්තර හාමුදුරුවෝ උලේ ඉඳගෙන ලේ විලක් මැද්ද දුක් විඳත් උන්වහන්සේ උලේ ඉඳගෙන ආපුවත් උනේ නැහැ. උලේ ඉඳගෙන පිරුණුවන් පෑවෙත් නැහැ. එහෙමනම් තවත් කාරණා භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා. සසරේ කොයිතරම් භයානකයිද කියන කාරණාව පෙන්වලා දෙනවා. තවත් සංසාරේ එක ආත්මික මනුෂ්‍ය ජීවිතයක ඉපදිලා ඉන්නකොට තමන්ගේ අම්මා පිළිබඳව කේන්තියක් ඇති වෙලා තරහ ගිහිල්ලා අම්මට කියනවා උඹ මතක තියාගනින් මං උඹ උල තියනවා කියලා. මොකද කියන්නේ? උඹ මතක තියාගනින් මං උඹ උල තියනවා කියලා කියන්නේ. කාටද මේ කියන්නේ? තමන්ට අති උත්තම ජම්මේ ලබා දුන් අම්මට.
එහෙනම් මෙතන සඳහන් කරන්න පුළුවන් ඒ අම්මා තාත්තා කොයිතරම් මහා පුණ්‍යවන්තයෝද. දරුවෝ හරි විදිහට අම්මව තාත්තව දකින්න ඕන මහ ගිනි ගොඩක් වගේ. වැරදි විදිහට ගිනි ගොඩට අත දැම්මොත් පිච්චෙනවා. හරි විදිහට ගිනි ගොඩට අත දැම්මොත් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. එහෙනම් අම්මයි තාත්තයි කියන්නේ මහ ගිනි ගොඩක්. වැරදි විදිහට ඇඟ දැම්මොත් මුළු ශරීරය වුණත් දවලා පුච්චලා අලු කරලා මරලා දාන්න තරම් පුළුවන්. ඒ තරම් ප්‍රබලයි අම්මයි තාත්තයි කියන අය. ඒ තරම්ම ගුණයක් ඒගොල්ලෝ ගාව තියෙනවා. එහෙනම් මොකද්ද කරගත්ත පාප කර්ම දෙක කියලා දැන් අපේ පින්නතුන් දන්නවා. එදා ඉඳලා ආත්මවර 500ක් විතර කාරණා සඳහන් කරනවා. මරුණා නම් මරුනේ උලක ඉඳගෙනමයි කියලා. ඊළඟට සඳහන් කරනවා මේ අම්මට උල තියෙනවා කියලා කියනකොට කොයිතරම් කෝප සිතුවිලි තරහ සිතුවිලි දේශ සිතුවිලි ඉපදුනාද? අදත් එහෙමයි නැද්ද? අදත් එහෙමම ඉන්න. බයිනවා. බයිනකොට නව නින්දාම කරලා බයිනවා. ඒ බනිනකොට සමහර වෙලාවට කේන්තිය ඉහළටම අවදි වෙනකන් බනින තැනට මිනිස්සු අද බොහොම කේන්තියෙන් කටයුතු කරනවා. සමහර දෙමව්පියෝ තමන්ගේ දරුවන්ට සෙනෙහස නිසා බයිනවට වඩා දේශය නිසා බනින තැනටපත් වෙලා. සමහර දරුවෝ අම්මට තාත්තට නින්දා අපහාස කරලා බනිනවා තියා ගහන බනින නින්දා කරන චෝදනා කරන තැනට පවපත් වෙලා. මේක තමයි මේ ලෝකයේ හැටි. සමහර බිරින්දෑවරු තමන්ගේ ස්වාමියාට කතා කරන්නවත් දන්නේ නැහැ. හැබැයි හැබෑවටම බිරින්දෑවරු තමන්ගේ ස්වාමියා ළඟට ගිහිල්ලා ගෙට ගොඩ වෙනකොටත් පාදෝවණය කරලයි ඇතැම් වෙලාවට තමන්ගේ ගෙදරට පිළිගත්තේ. ඒක අපේ රටේ තිබුණ සංස්කෘතියක් මේ සිංහල රටේ. තමන්ගේ ස්වාමියා ගෙට ගොඩ වෙනකොට ළඟට ගිහිල්ලා වතුර මුට්ටියක් අරගෙන ගිහිල්ලා පාද දෙක හොදලයි ගේ ඇතුළට පිළිගත්තේ. එන්න ස්වාමීනි කියලා. එහෙනම් දැඩි ස්වාමි භක්තියක් තියෙන ඒ කාලේ. නමුත් අද කාලේ ධර්මය නොදන්නාකම නිසා තමන්ගේ ස්වාමියාට පවා කොයිතරම් බැනලා නිග්‍රහ කළා අපහාස කළා චෝදනා කළා නැති තැන බොරු කියලා නැති තැන චෝදනා කරන භාර්යාව කොයිතරම් ඉන්නවද? සමහර වෙලාවට ස්වාමිවරු තමන්ගේ බිරිඳට කොයිතරම් නිග්‍රහ කරනවද අපහාස කරනවද අපවාද කරනවද චෝදනා කරනවද? සමහර වෙලාවට භාර්යාව තමන්ගේ ස්වාමියාට කතා කරන්නේ උඹ මට හතුරෙක් කියලා. ඒ නිසා උඹ හතුරා. එහෙම කතා කරන භාර්යාවන් අතරේ සමහර ස්වාමිවරු තමන්ගේ භාර්යාවන්ට කොහොමනම් කතා කරනවද? උඹ හැතිරියක්, යක්ෂණියක්, මේ ආදී වචන වලින් පෞකාරියක් එහෙම කියා කොයිතරම් නිග්‍රහ කරනවද? හැබැයි මේ කේන්තියෙන් කරන මේ වචනවල ප්‍රකාශවල තියෙන බරපතලකම ඒගොල්ලෝවත් දන්නවද? දන්නේ නැහැ. එහෙනම් ඇයි මිනිස්සු පව් කරගන්නේ? දන්නේ නැතිකම නිසා. එහෙනම් හැබෑවටම සිහිය තියෙනවා නම් විහිළුවකටවත් තව කෙනෙක්ව රිද්දන්නේ නැහැ. නමුත් මිනිස්සු මේ කාරණා දන්නේ නැති නිසා කොයිතරම් පව් පුරව ගන්නවද? තමන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් අනුන්ව වලපල්ලට දාන්න කොයිතරම් මිනිස්සු කටයුතු කරනවද? උදාහරණයක්. තමන්ගේ යහපත වෙනුවෙන් අනිත් අය වලපල්ලට දාන්න කටයුතු කරන මිනිස්සු. ඒ බඳු අයට කර්මය කොහොම පිහිටයිද? උදාහරණයක්. බෝධිරාජ කුමාරයා. ඇයි බෝධිරාජ කුමාරයා උදාහරණයකට ගන්නෙ? දරුවෝ නැහැ. බෝධිරාජ කුමාරයාට තිබුණ මාලිගාව මහ පුදුම මාලිගාවක්. අප්‍රමාණ ධනස්කන්ධයක්. නමුත් කවදාක්වත්
දරුවන්ගේ සැනසීම විඳලා නැහැ. දාරක ප්‍රේමිය මනාව තියෙනවා දෙන්නටම. බිරිඳටයි කුමාරයට. දරුව පැතුවට දරුවෝ ලැබෙන්නේ. ඒ නිසා පුදුමාකාර දාරක ප්‍රේමයක් තිබුණත් දරුවෝ නැහැ. දවසක බුදුරජාණන් වහන්සේ නිවසට වැඩම කරන වෙලාවේ පාවඩේකුත් තෙලනවා. මගේ බුදු පියාණෙනි මට දරුවෝ ලැබෙනවා නම් ඔබ වහන්සේ මේ පාවඩේ පිරිමැදි ස්පර්ශ කරමින් ඔබ වහන්සේ වැඩම කරත්වා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ පාවඩේ තියෙන තැනින් එහාට වැඩම කළේ නැහැ. දරුවෝ නැහැ. දරුවෝ නොලැබෙන්න සංසාරේ කරගත්ත පව්කම මොකක්ද? ඒක ආත්මයක නැවියෝ විදිහට වෙලදාම යනවා. මහා සාගරයේ මැද නැව කැඩෙනවා. ජීවිතේ බේරගන්න නැවේ තියෙන කොටන් ආධාරයෙන් දූපතකට එනවා. මේ දූපත කුරුල්ලන්ගෙන් ග්‍රහණ වෙච්ච භූමිය. තමන්ගේ ජීවිතේ රැකගන්න අර කුරුළු කූඩු වලට අත දාලා කුරුළු අම්මලයි කුරුළු තාත්තලයි ආදරයෙන් රැකගන්න කුරුළු බිත්තරේ තමන්ගේ දරුවන් ඔය රත් වෙච්ච ගල් තලාවල් වලට දාලා තම්බාගෙන හදාගෙන කාලා තමන්ගේ ජීවිතේ රැකගත්තා. එහෙනම් තමන්ගේ ජීවිතේ රැකගන්න අනිත් අයගේ ජීවිත විනාශ කළා. ඒ විනාශ කළේ කාවද? කුරුළු අම්මලයි තාත්තලයි දැඩිසේ තමන්ගේ දරුවන්ට ආරක්ෂාවක් සපයනකොට කොහෙවත් නැතු පිරිසක් ඇවිල්ලා ඒ දරුවන්ව මරාගෙන කනකොට අර කුරුළු අම්මලා තාත්තලා කොයිතරම් දුක් විඳින්නේ නැද්ද? ඒකයි මම සඳහන් කළේ තමන්ට යහපතක් වෙනවා නම් අනිත් අයට මොනව වුණත් කමක් නැහැ කියලා හිතන අයට සංසාරේ මොන වාගේ ඉරණමකට අත් වෙන්න සිද්ධ වෙනවද? මොන වාගේ ඉරණමකටපත් වෙන්න සිද්ධ වෙනවද? එහෙනම් කර්මයේ දැඩි නැද්ද? කර්මයේ භයානක නැද්ද? එහෙනම් අපි සඳහන් කරපු උත්තර හාමුදුරුවෝ එදා බුදුරජාණන් වහන්සේ සඳහන් කළා. අර කර්ම දෙක කොබෝලීලක උලක මැස්සෙක්ව උල තිබ්බා. තමන්ගේ අම්මට දරුණු ප්‍රකාශයක් සිද්ධ කළා. මේ කාරණා දෙක නිසා ආත්මවර ගණනාවක් එක දිගට උලක් උඩ ඉඳගෙන ලේවිලක් මැද දුක් විඳින්න සිද්ධ වුණා මහණෙනි කියලා එදා අති උතුම් භාග්‍යතුන් වහන්සේ කර්මය ගැලපුවා. එනම් මෙතන සඳහන් කරන්න පුළුවන් කටෙන් පිට කරන එක වචනයකින් මට කොයිතරම් පව් සිද්ධ වෙයිද? ඒකනේ දේශනා කළේ. කාය කර්ම, වාක් කර්ම, මනෝ කර්ම. කාය දුස්චරිත, වචී දුස්චරිත, මනෝ දුස්චරිත. මේවා සංසාරේ කොයිතරම් මට විපාක පිණිස පවතීද? උඩින් හොඳ කෙනෙක් වගේ ඉන්නවා. හැබැයි බලාගෙන ගියපුවම මහා මුර්ගෙක් වගේ කටයුතු කරනවා. යටින් ඉන්නේ උපාසකෙක් වගේ. හැබැයි උඩින් කරන්න පුළුවන් ඔක්කොම අනිත් අයට කරනවා. මේ කාව රවට්ටන්නද? මුළු ලෝකෙම රවට්ටලා සතුටු වෙන්න පුළුවන්. උඩින් මම මුර්ගෙක් වගේ හිටියට ඒක පෙන්වන්න නැතුව යටින් උපාසකෙක් වගේ හිටියනේ මුළු ලෝකෙම මට රැවටුණානි කියලා අත් දෙකෙන් අප්පුඩි තලතලා මේ මිනිහා සතුටු වෙන්න පුළුවන්. හැබැයි කර්මය රවට්ටන්න පුළුවන්ද? සංසාරේ රවට්ටන්න පුළුවන්ද? බෑ. එහෙනම් මං කරගත්ත ඒවා මටම අනිත් පැත්තට විපාක විඳින්න සිද්ධ වෙනවා කියන එකයි මේ පැහැදිලි කරන්නේ. එහෙනම් කර්මයේ කොයිතරම් දැඩි ඍජු කාරණාවක්ද? කර්මයේ කොයිතරම් දැඩිද කියන කාරණාව නිරයෙන් උදාහරණයක් කරගෙන අපේ පින්නතුන්ට පැහැදිලි කළොත් අපි දන්නවා නිරේ ඉන්නවා යමපල්ලෝ. පුදුමාකාර දුක් දෙන්නේ නිරේට අපි ගියපුවාම අපි වැදගෙන ගිහිල්ලා. බිලි කුකුල උතනවා. මේස උඩ දාලා කෑලි වලට ඉරනවා. නූල් අදිනවා.
ඇද ඇදා කෑලි කෑලි වලට ඉරනවා කපනවා. ඒ කපනකොට ලේ රත් වෙච්ච මහ පොළොවට ගිනියම් පොළොවට වැටෙනකොට චිටි චිටි ගාලා උඩ පැන පැන ලේ පුපුර පුපුර පිච්චෙනවලේ. අර මේස උඩ දාගෙන කියත් වලින් අඬු බඬු කප කපා දුක් දෙන යමපල්ලන්ට අනුකම්පාවක් තියෙනවද දුක් විඳින මිනිස්සු ගැන? කිසිම අනුකම්පාවක් නැහැ. හැබැයි කර්මය කොයිතරම් දැඩිද? නිරේවල් වලට වැටිලා අරහෙම දුක් විඳින්නේ සංසාරේ අප්‍රමාණ පව් කරගත්ත අය නම් එතකොට යමපල්ලු ඒගොල්ලොත් මේ සිද්ධ කරගන්නේ කර්මයක්. එහෙනම් එකම මේසයක එක පිරිසක් කපනවා එක පිරිසක් මැරෙනවා. එහෙනම් මැරෙන පිරිස රැස් කරගත්ත කර්ම ගෙවනවා. කපන පිරිස තවත් කර්ම රැස් කරනවා. එහෙනම් දේශනාවේ සඳහන් කරලා තියෙනවා යමපල්ලොත් අර මිනිස්සුන්ට දෙන දුක් නිසා මැරිලා ගිහිල්ලා නැවතම නිරේට ඇවිල්ලා අප්‍රමාණ දුක් විඳිනවා කියලා. එතකොට යමපල්ලන්ට පව් පිරෙන්නේ ඇයි? ඒගොල්ලෝ ගාව දැඩි තරහව, කේන්තිය, දේශය උපදවාගෙන තමයි අර කපන අයව කපන්නේ, ඉරන්නේ, ලෙහන්නේ, හැම ගහන්නේ. තවන්නේ, පුච්චන්නේ, බඩබොකු වෙල් අදින්නේ. මොනව නිසාද? ද්වේෂයෙන් කරන්නේ. ආන් ඒකයි මම සඳහන් කළේ සමහර අය කර්ම ගෙවනකොට සමහර අය කර්ම රැස් කරනවා. එදා මුගලන් මහරහතන් වහන්සේ මේ ශාසනයේ එරදි බලලාභියාණන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලැබලා ඉඳපු මහ සත්පුරුෂෝත්තමයාණන් වහන්සේ හොරු 500ක් ඇවිල්ලා උන්වහන්සේට ගහනකොට අපේ පින්නතුන්ට හිතෙන්න පුළුවන් එක හොරයි දෙන්නයි තුන් දෙනයි හතර දෙනයි ගහන්න ඇත්තේ මැරිලම වැටෙන්න ඇති කියලා හිතෙන්න පුළුවන්. නමුත් එහෙම නෙමෙයි. මෙතන සඳහන් කරලා තියෙනවා 500 දෙනාම අඩු නැතුව ගහනවා. 500 දෙනාගෙන්ම උන්වහන්සේ ගුටි කාලා හෙම්බත් වෙනවා. අපවත් වෙලාමයි කියන තැනට වැටෙන්නේ. ඒ තරම් ඇඟේ තියෙන ඇටකටු ටික අබසහල් සුන්සහල් ප්‍රමාණයට කැඩෙනවා කියලා සඳහන් කරන්නේ. මේ කාරණාව මම සඳහන් කළේ. හොරු ටික කර්ම රැස් කරනකොට මහමුගලන් මහරහතන් වහන්සේ සංසාරේ කරගත්ත කර්මයක් ගෙවලා නිම කළා. පළවෙනි වතාව හොරු එනකොට ප්‍රාතිහාර දක්වලා බෙරිලා ගියේ. දෙවෙනි දවසෙත් හොරු එනකොට ප්‍රාතිහාරය දක්වලා බේරිලා ගියේ. තුන්වෙනි දවසේ උන්වහන්සේ කල්පනා කළේ මන් සංසාරේ කරගත්ත අකුසල කර්මයක විපාක තාම අවශේෂ වශයෙන් ඉතිරි. ඒ නිසා මේකෙන් ගැලවිලා යන්න මට බෑ. කරගත්ත කර්මය ගෙවන්නම සිද්ධ වෙනවා කියන කාරණාව දැනගෙන එදා කුටිය ඇතුලේ නතර වෙනකොට දොර කඩාගෙන ඇවිල්ලා කුටියෙන් එළියට ඇදලා අරගෙන ගහ වේදනා දිදී උන්වහන්සේව අබසහල් සුන්සහල් ප්‍රමාණයට ඇටකටු වෙනකම් පොඩි කරා කියනකොට ඒ හොරුන්ට මොන දේශයක් හිතේ තිබ්බද? එහෙනම් හිතන්නකෝ කෙනෙක් කර්ම රැස් කරනකොට තවත් කෙනෙක් කර්ම ගෙවනවා. එහෙනම් ඒ හොරු අදටත් ඒ අති උත්තමයන්න් වහන්සේට කරපු පාප කර්මයට තාමත් නිරේට වැටිලා ගෙවනවා. එහෙනම් මුගලන් මහරහතන් වහන්සේ සංසාරයේ සිදු වෙලා තිබුණ කර්මයක් ගෙවලා නිමා කළා. පින්තුනි, කර්මය බොහොම දැඩි. කර්මය බොහොම ඍජුයි. සමහර වෙලාවට භාග්‍යතුන් වහන්සේ දක්වලා තියෙන ලෙඩ රෝග අතරේ බගන්දර, පිළිකා ආදී ලෙඩ රෝග අපට එන්නේ මොන වාගේ කර්ම නිසාද කියලා මේ ශාසනය තුළ පැහැදිලි කරලා තියෙනවා. පිළිකා කියන රෝගේ සමහර වෙලාවට කටි, උගුරේ, මොලේ, නහයේ, ඇහි, පියවුරු වල
පෙනහැල්ලේ, එහෙම නැතිනම් අග්න්‍යාශේ, මුත්‍රාශේ, ආමාශේ කොහේ හරි තැනක මේව හැදිලා ටිකෙන් ටික මුලක් ලියලනවා වගේ ලියලලා අපේ ඇඟේ තියෙන මුළු සාරය ඔක්කොම උරලා අරගෙන ඒක පැතිරිලා අපිව මරලා දානවා. මරලා දානවද එකපාරම පිළිකාවක් වගේ ලෙඩක් හැදුනහම? නෑ, එයා අපට දුක් දෙනවා. කොහොමද දුක් දෙන්නේ? සමහර වෙලාවට හිතමුකෝ මුඛ පිළිකාවක් ඇති වෙලා කියලා. මුඛ පිළිකාව ඇති වුණාම එකපාරම එයා අපිව මරන්නේ නෑ. ටික මරන්නේ. ඉස්පිරිතාලයකට අපි ගියපුවාම කට කපලා වෛද්‍යවරු මුඛයේ ඇතුලේ තියෙන අර පිළිකාව ගලවලා අයින් කරන ටික. නමුත් කාලයක් යනකොට ආයෙ ලියලෙන්න තියෙන. එතකොට දැන් කටනේ කපන්නේ. කට කපලා අයින් කරනකොට මේ ඇඟ ඇතුළට කෑම දෙන්න එපායේ. මොකද මේ මිනිස්යාව ජීවත් කරවන්න ඕන. සේලයින් විතරක් දීලා ඇද්ද? නෑ, ඊට අමතරව උගුරෙන් උඩනම් මේ පිළිකාව තියෙන්නේ. බෙල්ල මැද්දෙන් සිදුරක් හදලා ඒක ඇතුලෙන් බටයක් දාලා ඒක ඇතුලින් තමයි කැම දෙන්නේ. එතකොට බෙල්ලෙන් උඩ කොටසේ පිළිකාවක් හැදිලා මුළු උගුරම පිළිකාවෙන් වහලා දාලා සමහර වෙලාවට හොඳ කරගන්න බැරුව ගියොත් ලේ කුණු වෙලා විස බීජ හට අරගෙන ඒ විස බීජ ලේ හරහා ගමන් කරලා කොහේ හරි වටිනා කියන ඇඟේ තැනකට ගිහිල්ලා අපිව මරලා දාන්නත් පුළුවන්. එහෙමත් නැතිනම් බැරි වෙලාවත් තුවාලේ සනීප කරගන්න බැරුව ගියොත් ජීවතුන් අතර ඉන්න කාලෙම මේ පිළිකා ඇතුලේ විස බීජ හට අරගෙන විස බීජ තුලින්ම පණුව වගේ සත්තු ඉපදිලා පණ පිටින් මං ඉන්නකොටම තුවාලේ ඇතුලේම තුවාලේ කකා ඇඟ ඇතුලට යනවා. ඒ විතරක්මද? පිළිකාව වගේ ලෙඩ රෝග හැදෙනකොට අහලා බලන්නකො රෝග හැදුන අයගෙන් ඒගොල්ලෝ සඳහන් කරන්නේ පිච්චෙනවා වගේ ස්වාමීනි කියලා. පිළිකාවල් හැදුනයි පුදුම කේන්තියක් ඒගොල්ලොන්ට එන්නේ වෙලාවකට. ඇයි? වෙන මොකේටවත් නෙමෙයි. ඒ තරම් වේදනාවක් ඒගොල්ලෝ දරාගෙන ඉන්නේ. අර්ශස් වගේ රෝග කොහොමනම් දරා ගන්නවද? පුදුම කේන්තියකින් ඒගොල්ලෝ දරාගන්නේ. එහෙනම් මේ වාගේ රෝග හැදෙන්නත් සංසාරේ අපි පව් කරගෙන තියෙනවා. ඒකට පිළිකා වගේ රෝගයක් හැදෙන්න හේතුවක් විදිහට අපේ පින්නතුන්ට උපහැරණයක් කිව්වොත් හිතන්නකෝ මෙහෙම. මම එක සතෙකුට ඊතලයක් ඉදිනවා. මරාගන්න. අපි තුමුකෝ ඌරෙකුට කියලා මරාගන්න. මරලා මස් කරලා කන්න. හැබැයි ඒ ඊතලේ විෂ කවල විදින්නේ අපි එහෙම හිතමුකෝ. එහෙම නැත්නම් විෂ නොකපා. විදලා හරියටම ඔළුවට විදලා මරන්නයි යන්නේ. නමුත් මැරෙන්නේ නැහැ. ඒ පහර කාගෙනම ඒ සතා ජීවිතයට ආදරේනේ. ආන් ඒ නිසා කැලේ ඇතුළට පුළුවන් තරමක් අර මිනිහගෙන් බේරෙන්න දුවගෙන යනවා. හැබැයි අපි හිතුවේ ඔළුවට තියන්නේ නමුත් වැදුනේ බඩ ප්‍රදේශයට කියලා අපි හිතමුකෝ. හැබැයි දැන් මැරෙන්නේ නැහැ. එකපාර මරණ්ඩයි විද්ද එකපාර මැරෙන්නේ නැහැ. කැලේ ඇතුළට දුවල ගිහිල්ලා ටික දුහක් ජීවත් වෙනවා. ඇයි එකපාර මැරෙලා නැහැ නේ? හැබැයි මේ ජීවත් වෙනකොට අර ඊතලේ වැදුන පාර තියෙනවා. එයාට පුළුවන් ද ස්පිරිතාලයකට ගිහිල්ලා බේත් දාගන්න. බඩ කපලා අයින් කරගන්න. එයාට පුළුවන්. බෑ. අර ඊතලේ පහර වැදුන තැන විස බීජ වගේ ගෑවුනොත් තවත් තුවාල කුණු වෙනවා. අර ඊතලේ විස කවලා තියෙනවනේ. එතන කුණු වෙනවා. ලේ එකතු වෙනවා. ලේත් කුණු වෙනවා.
මසුත් කුණු වෙනවා. කුණු වෙන ගමන් විස බීජ හට ගන්නවා. ඒ විස බීජ ඇඟේ තියෙන නහර හරහා හරි ඇඟ ඇතුළට යනවා. තුවාලේ ආසාදනය වෙනවා. පණුව තියෙනවා. ටික කාලයක් යන්න යන්න මුළු ඇඟම වේදනාවටපත් වෙන්න ගන්නවා. මුළු ඇඟටම උණ ගැනින්න පටන් ගන්නවා. ආන්ගේ උණත් එක්ක ඒ වේදනාවත් එක්ක තුවාලේ කුණු වෙලා පණුව තියලා වේදනාව විඳලා විලාප තියලා හරි මැරිලා යනවා. කුණු වෙලා මැරිලා යනවා. ආන් එදාට ඒ සතා විඳපු වේදනාව ඒ විදිහටම දැනෙන්නේ. ආංගර කර්මේ කරපු මිනිසයාට දවසක අර විදිහටම විඳවන්න සිද්ධ වෙනවා. මේ පුංචි උදාහරණයක් ගැඹුරු කාරණාවක් අපේ පින්නතුන්ට සරල විදිහට තේරුම් කරලා දුන්නේ. එහෙමන හිතන්නකෝ මමත් ඔබත් සංසාරේ ඔය වාගේ කර්ම කරලා නැද්ද එතකොට? මේ ජීවිතේ සතුටු වෙන්න පුළුවන් මට පිළිකාවක් නැණි කියලා. හැබැයි ඉතින් ඊළඟ ජීවිතේ බලාපොරොත්තු නොවි ඉන්න පුළුවන්ද? මේ ජීවිතේ නම් මම ඒ වාගේ කර්ම කරේ නැහැ කියලා බලාපොරොත්තු නොවි ඉන්න පුළුවන්. හැබැයි මම දන්නේ නැහැනේ මීට කලින් ආත්මවාර ලක්ෂයකට කලින් මං කරාපු පාප කර්මයක් ඒ වාගේ පාප කර්මයක පව තාම මට විපාක දෙන්න තියෙනවද කියලා මං දන්නේ නැහනේ. ඒකට ගිය ජීවිතේ නෙමෙයි ගිය ජීවිත කලින් ජීවිත කෝටි ගානකට කලින් කරගත්ත ඒ වාගේ පාප කර්මයක් ඊළඟ ජීවිතේ මට විපාක දෙන්න තියෙනවද දන්නේ නැහනේ මේ ජීවිතේ විපාක නොදුන්නට. එහෙනම් දැන් තේරෙනවද කර්මය කොයිතරම් දැඩිද කියලා? කර්මය කොයිතරම් භයානකයිද කියලා? සමහර රෝග තියෙනවා කර්මජ රෝග. සුවපත් කරගන්නම බෑ. මොන කාරණාව සිද්ධ කරලත් කර්මජ රෝග සුවපත් කරගන්න බෑ. හැබැයි සංසාරේ භාග්‍යතුන් වහන්සේට කී කරුණෝ භාග්‍යතුන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු කාරණා ප්‍රතික්ෂේප කරලා පිළිගත්තොත් අමාරුවෙන් හරි බෑ ස්වාමීනි බෑ කී හරි නමුත් මම ඔබ වහන්සේව පිළිහිට කරගන්නවා කියලා උන්වහන්සේගේ වචනේට අවනතුණු. කර්මජ රෝග විතරක් නෙමෙයි සංසාරගත රෝග වලට විතරක් නෙමෙයි නිදංගත සංසාරගත රෝගත් ඔක්කොම සුවපත් කරගන්න පුළුවන්. සංසාරේ මං කරගත්ත ඒවා මට තාම විපාක දෙන්නේ එහෙම මග බලාගෙන ඉන්නේ. මේ ජීවිතයේ උතුම් බුද්ධාන්තරයක උපත ලැබලා මම මහ වාසනාවන්තයෙක් වුණාට දැන් ඒ වාගේ තැනට මමපත් නොවුනට සංසාරේ මට තව පිහිට ඒ වාගේ තත්ත්වවලටපත් වෙලා දුක් විඳින්න සිද්ධ වෙන අවස්ථාව තව කොයිතරම් ඉදිරියට තියෙයිද? හිතන්නකෝ මං කෙනෙක්ව බොරු කියලා රැවට්ටුවා නම් නින්දා අපහාස කළා නම් මන් නිසා නින්දා අපහාස ලබාපු කෙනා කොයිතරම් මානසිකව වැටෙයිද රිදෙයිද? එතකොට හිතන්නකෝ මම සංසාරේ කොයිතරම් මානසිකව වැටෙන කෙනෙක් බවට පත් වෙයිද? කල්පනා කරන්න. හිතන්න. අපේ බුදුරජාණන් වහන්සේට සුන්දරී පරිබ්‍රාජිකාව චින්චි මානවිකාව මහා සමාජයේ මැද්දේ නින්දා අපහාස කරලා චෝදනා කරලා හිංසා කළා. දේශනාවේ සඳහන් කරලා තියෙන චින්චාය දුට්ට වචනං ජනකාය මජ්ජේ කියලා. චින්චි මානවිකාවගේ දුෂ්ට වචනය ජනතාව මැද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේට මේ තරම් අපවාදයන් ලබන්න සිද්ධ වුණ හේතු කාරණාව මොකද්ද? එක් කාලෙක සංසාරේ සබ්බා බිබූ කියන උතුම් භාග්‍යවතුන් වහන්සේගේ නන්දනම් මහ ශ්‍රාවකයන් වහන්සේට චෝදනාවක් කළා. මොකද්ද කරපු චෝදනාව? කාමභෝගිය කියලා. එනම් වෙන කවුරුවත් නෙමෙයි කවුද මේ? අද අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වුණාට මීට කලින් සංසාරගත ජීවිතේ ඕගොල්ලෝ වගේ මං වාගේ සාමාන්‍ය මිනිහෙක් වෙලා ඉන්නකොට කරගත්ත පාප කර්මයක්.
මොකද්ද කරපු චෝදනාව? සබ්බා විභූ භාග්‍යතුන් වහන්සේගේ නන්දනම් මහ ශ්‍රාවකයන් වහන්සේට කාමභෝගිය කියලා කරපු චෝදනාව. කට ඇරලා කට විවර කරලා ප්‍රකාශ කරපු ඒ වචනෙට බුදු බව ලබාගෙනත් අවශේෂ වශයෙන් විපාක ලැබෙනවා. එන කර්මයේ දැඩි නැද්ද? කර්මයේ ඍජු නැද්ද? කර්මයේ සාධාරණ නැද්ද? කර්මයේ භයානක නැද්ද? එහෙනම් කර්මයේ දැඩි. මේ දැඩි කර්ම වලින් ගැලවෙන්නයි උතුම් භාග්‍යතුන් වහන්සේ දස කුසල කර්මපතේ අපට කියලා දීලා දස පුණ්‍ය ක්‍රියාවන් වල යෙදිලා මට කීකරු වෙන්න මහණෙනි කියලා දේශනා කළේ. මට කීකරු වෙන ඔක්කොම සසර නිමා කරනවාමයි කියලා දේශනා කළේ. එහෙනම් අපට කොයිතරම් අනුකම්පාවක් මගේ උතුම් භාග්‍යතුන් වහන්සේ ගාව තිබ්බද? උන්වහන්සේ නොදන්නා දරුවෝ වෙච්ච අපිට හැබෑම තාත්තා කෙනෙක් නෙමෙයිද? හැබෑම පියාණන් කෙනෙක් නෙමෙයිද? හැබෑවටම අප්පච්චි කෙනෙක් නෙමෙයිද? හැබෑවටම අම්මෙක් නෙමෙයිද? හැබෑවටම මෑණියන් කෙනෙක් නෙමෙයිද? අපිට කරපු අනුකම්පාව තාමත් අපට තේරුම් ගන්න තරම් ප්‍රඥාවක්වත් අපට තියෙනවද? එහෙනම් අපි උන්වහන්සේට කී කරුණොත් කර්ම රැස් නොකරන කෙනෙක් බවට පත් වෙන්න තරම් සංසාරේ සූපත් කරගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේට කී කරුණ. එහෙනම් කර්මයේ දැඩි කියන කාරණාව මේ ශ්‍රේෂ්ඨ බුද්ධාන්තරේ මනාව ඉගෙන ගන්න අවස්ථාවක් අද අපේ පින්නතුන්ට මේ දේශනාව තුළින් උදාපත් වුණා. පින්නතුනි මේ කරුණ අපි දන්නෙත් නැහැ. අපට කියලා දුන්නේ අපේ තාත්තා, අපේ පියාණන් වහන්සේ, අපේ අම්මා, අපේ මෑණියන් වහන්සේ. කවුද? උතුම් භාග්‍යතුන් වහන්සේ. උන්වහන්සේ නොහිටින්නට අපි අනිත් අයට නිඳා කරලා, අනිත් අයව කොටලා, අනිත් අයට ගිනි තියලා, ඒවට උදව් කරලා, ඒවට පිඹුරුපත් හදලා මහා පාප කර්ම කරගෙන මිනි මරලා, හොරකම් කරලා, කාමසේවනයේ යෙදিলা, බොරු කියලා, කේලම් කියලා, ඕපදූප හොයලා, බේද බින්න කරලා, උතුමන්ට ගරහලා මහා පව් කරගත්ත අය භාග්‍යතුන් වහන්සේ නොහිටින්නට. හැබැයි ඒ තාත්තා ඔබ වාගේ මං වාගේ අහිංසක දරුවන්ට පිහිට වුණා. උන්වහන්සේ පිහිට වෙන්නත් ආවේ මේ සංසාරේ හුඟක් දුක් විඳලා. එහෙමන ලෝතර බුදුරජාණන් වහන්සේලාට අවශේෂ වශයෙන් කර්මයේ විපාක දෙනවා කියනකොට ඒ වාගේ මහා මේරු පර්වත ඉදිරියේ ඕගොල්ලෝ වගේ මං වගේ වැලි කැට වලට විපාක නොදී තියෙයිද? ඒ කාන්තෙන් විපාක දෙනවමයි. එහෙමනම් සංසාරයේ භයානකයි. ඒක හැබෑවටම තේරුම් අරගන්න තරම් සිහියක් තියෙනවනම් වෙනත් නම් කාලයකට වඩා මේ බුද්ධාන්තරයේ මේ බණපද ටික ඇහෙනකොටම තමයි ඒක තේරුම් ගන්න වෙන්නේ. එහෙමනම් මේ ලබාපු උප්පත්ති අදවත් දැන්වත් මේ මොහොතේවත් කල් නොදා භාග්‍යතුන් වහන්සේ සරණ කරගන්න, පිහිට කරගන්න, සරණ කරගෙන පිහිට කරගෙන භාග්‍යතුන් වහන්සේට කේ කරුණ ශ්‍රාවකෙක් විදියට ගොරතර භයානක ගොර බිරම්බර මේ සසරින් එතර යන්නේ. ඔබ සියලු දෙනාට ශ්‍රී සම්බුදු මුවමඩලින් දේශනා කොට වදාළ මේ උතුම් බණපද ටික මහත් වූ උපකාරයක් බවටම පත් වේවා කියලා ආශිර්වාදයෙන් සිද්ධ කරනවා. පින්නතුනි, අද මේ උතුම් සද්ධර්ම දේශනාව සඳහා පින්වන්ත දායකත්වයේ සපයන්නට යෙදුනේ මෙම උතුම් ධර්ම දේශනාව
ප්‍රඥා නාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා සදැහැති දායකත්වයේ දරනු ලබන්නේ දාම්පේගම පවුලේ පින්නතුන් විසින් අරමුණු සඳහන් කරනවා. ගිනිගත් හේන දාම්පේගම නිවසේ සුජීවත්ව සිට වසර 13කට පෙර එනම් ජුනි මාස 1 වෙනි දින අභාව ප්‍රාප්ත වන්නට යෙදුනි. කරුණාවතී දාම්පේගම මෑණියන්ට වසර 36කට පෙර නිදන ප්‍රාප්ත වූ සිරිසේන දාම්පේගම පියාණන්ටත් හා පවුලේ අභාව ප්‍රාප්ත වූ සියලෝම ඥාති හිතවතුන්ට භව ගමන සුගතිගාමී වී ඊතාම ඉක්මන් භවයක ධර්ම මාර්ගයේ පූර්ණේ කර ගැනීම උදෙසාම මේ උතුම් කුසල් අඩුනතුම අනුමෝදන් වේවා කියලා පුණ්‍යානුමෝදනාවන් සිදු කරනු ලබනවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේටත් ගරුතර මහා සංඝරත්නයටත් උන්වහන්සේලාගේ දෙමව්පියන්ට සුජීවත්ව සිටින පවුලේ සියලුම දෙනාටම මේ උතුම් ධර්ම දේශනාව සිදු කරන දායකත්වයේ ලබා දෙන හැම දිනාගෙම පවුලේ සහෝදර සහෝදරියන්ට දුවදරුවන්ට ලක්වශිලෝවැසි සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේම උදාපත් වේවා. නිර්මල වූ පරියප්තිය අවබෝධ කරගෙන දහම් මඟ පූර්ණේ කර ගැනීමටම රත්නත්‍රයේ අනන්ත ආශිර්වාදයේ නිරන්තරයෙන් උදාපත් වේවා කියලා හැම දිනාටම ආශිර්වාදයන් සිදු කරනවා. මේ උතුම් මහ පිංකම සිදු කර ගැනීමට මේ තරම් දුෂ්කර කටුක අපහසු කාලයක තමන් ශ්‍රවණය කරනවා වගේම තව බොහෝ දිනෙකට මේ උතුම් ධර්මයේ දානය කරන්න කටයුතු සෝදානම් කළේ දාම්පේගම පවුලේ පින්වත් පිරිසට තව තවත් මෙබඳු උතුම් මහ පිංකම් සිදු කරගෙන තමන්ට වගේම බොහෝ දිනෙකට මේ සසරින් එතර යන්න පිහිට වෙන්නේ ශක්තිය ධෛර්ය වාසනාව භාග්‍ය නිදුක් නිරෝගී සුවපත් භාවයේ නිරන්තරයෙන් උදාපත් වේවා කියලා ආශිර්වාදයන් සිදු කරනවා. ඒ වගේම අපට අනුමෝදන් කළ සියලු කුසල් උතුම් ප්‍රෞර්ජාලාභේ ලබා දුන් ආචාර්යෝත්තමවරුන්ට ශාසනික ගමන් මාර්ගයේ කියා දුන් පරම පූජනීය කෝරළයාගම සරණතිස්ස මගේ පින්තුන් වහන්සේට මාරස් කළ එක්කල සියලු කුසල් දෑත දූත නල්ලි තියලා අඩුනතුම අනුමෝදන් වේවා කියලා පුණ්‍යානුමෝදනාවන් සිදු කරනවා. ප්‍රඥා නාලිකාවේ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටම තව තවත් මෙබඳු උතුම් මහ පිංකම් සිදු කරමින් ලෝක සම්මා සම්බුද්ධ ශාසනය නිරන්තරයෙන් ආරක්ෂා කරගෙන සසර නිමා කරන්න කාර්ය මණ්ඩලයේ හැම දිනටම අඩුනතුව මේ සියලු කුසල් හේතු වාසනා වේවා කියලා අනුමෝදනාවන් සිදු කරනවා. සද්ධර්ම ශ්‍රවණය කරන ලංකා වාසී ලෝක වාසී හැම දිනටම අපරස් කළ කරන කුසල් අඩුනතුවම අනුමෝදන් වේවා. සම්මා දිට්ඨිගත උතුම් බ්‍රහ්මරාජීන් වහන්සේලා උතුම් මාර්යයන් වහන්සේලා උතුම් දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේලා අඩුනතුව මේ කුසල් අනුමෝදන් වේවා. පරලෝකියා වූ සියලුම දෙනාටම පුණ්‍යානුමෝදනා වේවා. ආශිර්වාද කළ සියලුම දෙනාට රත්නත්‍රයේ අනන්ත ආශිර්වාදයේ උදාපත් වේවා. ඊ타ම ඉක්මන් භවයක ඊ타ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් උතුම් ආර්ය ධර්මාවබෝධයෙන් ශනසීම දෙසාම මේ කුසලියෝ ඔබට මට අපි හැම දිනටම පාරමී ධර්මයන් බවටම පත් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිදු කරගනිමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක ශාසනන්ති දේවෝ වස්සතු කාලේන සස්ස සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. මෝහක්ඛයෝ නිබ්බානං